හොඳයි මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේගේ වචනේ ලැබීමට ඔබ සූදානම් ලබා ගැනීමට ඔබ සූදානම් බව. හලෙලූයා. හොඳයි අද දවසේ මම ඔබ වෙතට ගේන්න යනවා සුවිශේෂී වචන මාලාවක්. තාමත් ප්‍රයෝජනවත් වෙනවා මේ කාල වකවානුවේ තිබෙන සියලුම තත්වයන් සම්බන්ධව. තාමත් ප්‍රයෝජනයක්. තාමත් වැදගත් කොටසක්. මම ඔබට ගිය දිනවල ප්‍රකාශ කරා විරුද්ධ ක්‍රිස්තුගේ පාලන ක්‍රමයක් ගැන. ඒ විරුද්ධ ක්‍රිස්තුගේ පාලන ක්‍රමේ මුර්ගයාගේ ලකුණ වන ඒ චිප් එක මයික්‍රෝචිප් එක ලබන කිසි කෙනෙක් මම ඔබට කිව්වා දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ස්වර්ගයට ඇතුළු වෙන්නේ නැහැ. ඒ අය යන්නේ ගිනිවිලට කියලා. ඉතින් ඒකට අදාළ බයිබල් පදේ මම ඔබ වෙතට ගේන්න කැමතියි. එළිදරව් පුතේ 14 වෙනි පරිච්ඡේදයට අපි යන්. හලෙලූයා. අද ඉතාමත් විශේෂිතයි. හලෙලූයා. රබසේරා. විශේෂ අභිමුඛයක් අද දවසේ. අපි කියමු එළිදරව් පුතේ 14:11 සිට. හලෙලූයා. Thank you Jesus. අපි 9 සිට කියමු. තව තුන්වෙනි දේවදූතයෙක්ද ඔවුන්ට පස්සේ ගොස් යමෙක් මුර්ගයාටත් ඔහුගේ රූපයටත් නමස්කාර කර ඔහුගේ නලල්වලත් අත්වලත් ලකුණු ලබන්නේද. නලල්වලත් අත්වලත්. ඒ කියන්නේ මම එතන පැහැදිලි කරලා දෙන්න කිව්වා ඔබට මුර්ගයාගේ ලකුණ එමන් නැත්නම් 86 එමන් නැත්නම් මයික්‍රෝචිප් එක නලල්වලත් අත්වලත් ඔහුගේ ලකුණු ලබන්නේද. ඔහු දෙවියන් වහන්සේගේ කෝපය නැමැති කුසලාණයට අමිශ්‍රව වත් කරන ලද උන්වහන්සේගේ උදාස නැමැති මුද්‍රික පානේ බොන්නේ. ඔහු සුද්ධ දෙවියන් දේවදූතයන් ඉදිරියේ බැටළු පැටවනන් ඉදිරියේද ගින්නෙනුත් ගෙන්ද ගමෙනුත් වද කරනු ලබන්නෝ. මෙන්න මේ මම ඔබට පැහැදිලි කරලා කිව්වා ඒ විරුද්ධ ක්‍රිස්තුගේ ආත්මේ එමන් නැත්නම් විරුද්ධ ක්‍රිස්තුගේ පාලනය තුල තිබෙන ඒ ලකුණු අපි ලබනවා නම් ඒ මයික්‍රෝචිප් එක එමන් නැත්නම් ඒ එන්නත් අපි ලබා ගත්තොත් අපි වද කරනු ලබනවා. එමන් නැත්නම් ගෙන්ද ගමිනුත් ගින්නෙනුත් දැවෙන විලේ අපේ කොටස වෙනවා. ඉතින් අද දවසේ මම ඔබට කියන්න කැමති මේ හැම කාරණාවක් ඔබට මම මුල ඉඳලා කිව්ව කාරණාවල් තොරතුරුත් සමග මේ හැම කාරණාවක් තුලම අපිව රවට්ටන්න කිසිවෙකුට අපි ඉඩ හරින්න නරකයි. ඔබ රැවටෙන්න සභාව රවට්ටන්න මේ කාලේ කිසිම පාලනයකට කිසිම ආත්මයකට ඔබ ඉඩ හරින්න එපා. ඒක තාමත් වැදගත් දෙයක්. හalleluya. ඉතින් අපි කියවන්න යනවා 2 තෙසලෝනික පොතේ දෙවනි පරිච්ඡේදයේ 3 වෙනි වචනය. 2 තෙසලෝනික 2:3. හalleluya. අපි කියමු කිසිවෙකුට කිසිසේත් නුඹලා රවට්ටන්නට ඉඩ නැහරිලා. කිසිසේත් ඔබව රවට්ටන්න කිසිම දෙයකට ඉඩ හරින්න එපා. මක්නිසාද රැවටීම දැනටමත් පැමිණ තිබෙනවා. රැවටීම වංචාව එම නැත්නම් මනුෂ්‍යයන්ගේ ජීවිත වලින් ප්‍රයෝජන ගැනීම දැනටමත් පැමිණ තිබෙනවා. ඉතින් අද දවසේ අපි කිතුණුවන් හැටියට නිශ්ශබ්දව සිටීම ඉතාමත් භයානකයි. නිශ්ශබ්දව සිටින්න එපා කියන්නේ මම ඔබට කියන්නේ ඔබ කෑමොර ගහන්න නෙවෙයි. ඔබ කළ යුතු දේ මේ කාලේ ඔබ කළ යුතුව තිබෙනවා. මම ඔබට කිව්වා මේ වෛරස් එක පිටිපස්සේ ආත්මයක් තිබෙන බව. ඒක ගැන මම ඔබට පැහැදිලි කරන්න යනවා. අපි යනවා අශුද්ධ යොහන් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 44 වෙනි වචනේ. අපි දකින්නේ මේ වෛරස් එකෙන් මනුෂ්‍යයන් මරණයටපත් වෙනවා. බොහෝ අය විනාශ වෙලා යනවා. බොහෝ අයගේ ජීවිත නාස්ති වෙනවා. පරම්පරාවල් නාස්ති වෙනවා. පවුල්වල හැඬීම වැළපීම පැමිණ තිබෙනවා. අපි දකින්නේ මේ වෛරස් එක තමයි. මේ වෛරස් එක තුල තිබෙන මේ වෛරස් එක පිටිපස්සේ තිබෙන ආත්මය ගැන අපි සලකන්නේ සභාවක් ඇටියට. ඔබ දන්නවද? සභාවක් ඇටියට ලෝකේ මිනිසයන් බලන විදියට මේ ප්‍රවෘත්තිය මේ කාරණාවල් දිහා ඔබට බලන්න බෑ. ඔබ එහෙම බලන්න පුරුදු වෙන්න එපා. සභාවක් ඇටියට ක්‍රිස්තුස් වහන්සේගේ සෙනගක් ඇටියට අපි හැම දෙයක්ම විමසා බලන්න ඕන දෙවනාසගේ වචනේ තුලින්. දෙවනාසගේ වචනේ නැමැති කණ්ණාඩිය තුලින් අපි දකින්න අවශ්‍යයි මේ දේවල්. ඔබ මේ කාලේ වෛරස් එක ගැන විමස ඉන්න එපා. මොකද මේ වෛරස් එක ගැන ඔබට විමසලා දැනගන්න පුළුවන් කමක් නැහැ. මේක පිටිපස්සේ තිබෙන ආත්මය ගැන ඔබට විමසලා දැනගන්න පුළුවන් දෙවනාසගේ වචනේ තුලින්. සභාව නිශ්ශබ්දව සිටියොත් මේ කාලේ දැනටමත් සභාව ක්‍රිස්තුස් වහන්සේගේ සෙනග නිශ්ශබ්දයි නිහඬයි.
ඒ අය දෙවියන් වහන්සේ යමක් කරයි. දෙවියන් වහන්සේ හැමදේම බලා ගන්නවා. දෙවියන් වහන්සේට නොදන්න දෙයක් නැහැ කියලා ඔවුන් දෙවියන් වහන්සේ යමක් කරනකම් බලන් ඉන්නවා. නමුත් මම ඔබට දෙවියන්වහන්සේගේ වචනයෙන් බොහෝ දේ ගේන්න යන අද දවසේ දෙවියන් වහන්සේ යමක් කරනවා වගේම අපිටත් දෙවියන් වහන්සේ යමක් කිරීමට මේ පොළවේ පවරා තිබෙන බව. මොකද සුද්ධ බයිබලයේ අපිට එම කියනවා. පැහැදිලිව අපිට එම කියනවා. මොකද දෙවියන් වහන්සේ මිනිස්යන්ටත් මනුෂ්‍ය පුත්‍රයන්ටත් පොළව දී තිබෙනවා. පොළවේ වැඩ කිරීමට පොළවේ දෙවියන් වහන්සේ ක්‍රියා කිරීමට අපේ ක්‍රියාදාමයන් අපේ අවසරයේ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා. මොකද දෙවියන් වහන්සේ පවර්ලා ඉවරයි මිනිස්යන්. ඔබ උදාහරණයක් මම ඔබට කිව්වොත් ස්වර්ගයේ කිසිම ප්‍රශ්නයක් නැහැ මේ වෙනකොට. කිසිම ප්‍රශ්නයක් නැහැ. ස්වර්ගයේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇයි ප්‍රශ්නයක් නැත්තේ? ස්වර්ගයේ දෙවියන් වහන්සේ පාලනය කරන පාලකෙක් ඉන්නවා. උන්වහන්සේ පාලනය කරනවා. දෙවියන් වහන්සේ තමයි ස්වර්ගය පාලනය කරන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් පොළවේ ප්‍රශ්න තිබෙනවා. ඇයි ඒ? පොළවේ පාලනය දෙවියන් වහන්සේ මිනිස්යන්ට බාර දුන්නාත් මේ මිනිස්යන් දෙවියන් වහන්සේ කැමති වෙන විදියට දෙවියන් වහන්සේගේ වචනේ පවරා තිබෙන කියා තිබෙන ලෙස මේ පොළොව පාලනය නොකරන නිසා ප්‍රශ්න තිබෙනවා. මම ඔබට තව විශේෂ දෙයක් කියන්නම්. දෙවියන් වහන්සේ මේ ඔබත් මමත් නිශ්ශබ්දව සිටින්න ඕනේ. ඔබත් මමත් සතුටු වෙන්න පුළුවන්. ඔබත් මමත් දැන් හරි කියන ස්ථාවරයකට එන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ වචනේ ලියවිලිවල ලියා තිබෙන දේවල් සිද්ධ වෙද්දි විතරමයි. මොකද දෙවියන් වහන්සේගේ වචනේ ලියා තිබෙන සැලසුම් දෙවියන් වහන්සේගේ වචනේ ලියා තිබෙන දේවල් වලට පටහැනි දේවල් ඒ ආකාරයේ වගේම දේවල් වෙද්දී ඔබ ඒ ගැන අවධානය දෙන්න. දැන් මම ඔබට කිව්වා සභාව ගෙන යන ජේසුස් වහන්සේ මේක ඇත්තක්. මොකද බයිබලයේ ජේසුස් වහන්සේගේ ඉපදීමේදීවත් මරණයේදීවත් මලවුන්ගේ නැගිටීමේදීවත් නොකියුව වචනයක් එතන මතෙව් පොතේ 24 වෙනි පරිච්ඡේදයේ කියනවා. මොකද්ද කියන්නේ? අහස පොළොව පහව ගියත් මගේ වචනයක බිඳුවක්වත් පහව නොයන්නේ. උන්වහන්සේ එතන කතා කරගෙන හිටියේ උන්වහන්සේගේ ඊම ගැන, ඒ වගේම ලෝකයේ අන්තිමය ගැන, මෙවැනි කාරණා කීපයක් ගැන කතා කරගෙන ඉන්නවා. ඒ කියන්නේ ජේසුස් වහන්සේ මේ පොළොවට සභාව ගෙන යන්නේ. පොළොවට කියන්නේ මධ්‍යම අවකාශයට. සමහර අය අහනවා ජේසුස් වහන්සේ කොයිට දෙන්නේ කියලා. ඔබ කියවලා බලන්න 1 තෙසලෝනික පොතේ අපිට වාර්තා කරනවා අපි වලාකුළු අතරින් එසවෙනවා කියලා. හalleluya. ඉතින් මේ වෛරස් එක පිටිපස්සේ වැඩ කරන ආත්මය ගැන අපි සැලකිලිමත් විය යුතුයි. එහෙම නොවුනොත් මේ කාලෙදී සභාවටත් සිද්ධ වෙනවා සාතන්ගේ පාලනයේ ගොදුරක් වෙන්න. සභාවත් පාලනයේ ගොදුරක් බවට පත් කරගන්න සාතන් උත්සාහ කරනවා. මොකද ඌ ආරම්භයේ සිට දෙවියන් වහන්සේගේ සෙනඟට පීඩා කරමින් බාධා කරමින් පැමිණියා. ඒක ඉවර වෙලා නැහැ. තාමත් ඔහුගේ බාධාව තිබෙනවා. තාමත් ඔහු පීඩා කරන්න උත්සාහ කරනවා. තාමත් දෙවියන් වහන්සේගේ සෙනඟව නාස්ති කරන්න ඔහු උත්සාහ කරනවා. ඔහු වියෝල් වෙලා ඉන්නේ. හalleluya. සභාව සැලකිය යුතු දෙයක් තමයි. සාතන්ගේ රැකියාව, සාතන්ගේ ව්‍යාපාරය මොකක්ද? අපි සභාවක් ඇටියට දැනගත යුතුයි. සාතන්ගේ එකම ව්‍යාපාරය තමයි දෙවියන් වහන්සේගේ සැලසුම් වියෝල් කරන එක. දෙවියන් වහන්සේ උපත් ඉඳලා එළිදරව් වෙනකන් කියලා තිබෙනවා යම් සැලසුම්. මේ පොළවේ ආරම්භයේ උන්වහන්සේ වෙන්න ඕනේ. ආරම්භයේ සහ අවසානයේ උන්වහන්සේ ප්‍රොෆේතමේ වාක්‍ය වලින් කියලා තිබෙනවා. නමුත් ඒ දේවල් වියෝල් කරන්න සාතන් ගොඩක් උත්සාහ කරනවා. අපි මේ ගැන සැලකිලිමත් විය යුතුයි. සාතන්ගේ අදහස රැකියාව දේව සැලසුම් වියෝල් කරන එක. මොකද මම ඔබට කිව්වා වගේ සභාව එසවීමෙන් පසුව තමයි පීඩා කාලය කියන විරුද්ධ ක්‍රිස්තුගේ යුගය ආරම්භ වෙන්නේ. නමුත් දැන් මේ වර්ෂයේ වෙද්දී සමහර වාර්තාවල් වල සමහර අන්තර්ජාලීය වෙබ්සයිට් වල දැනටමත් ඒ සාතන්ගේ මුර්ගයාගේ ලකුණ නිර්මාණය කරමින් ඕන් සිටිනවා. එතකොට ඔබත් මමත් අවබෝධ කරගත යුත්තේ මොකද්ද? සභාව දැන් අවදි වෙලා වැඩ කළ යුතුයි. ඇයි ඒ? සභාවේ යුගයේ සාතන් කොල්ල කන්න උත්සාහ කරනවා. මම ඒ ගැන අද දවසේ ඔබත් එක්ක කතා කරන්න යනවා. මෙම සභාව හැම වෙලාවෙම මෙම ආත්මය හඳුනගෙන වැඩ කළ යුතුයි. හැම ආත්මයක් හැම සිදුවීමක් තුල පිටිපස්සේ තිබෙනවාද යම් ආත්මයක් ඒක හඳුනා ගන්න ඕනේ. මොකද අපි මේක තේරුම් අරගන්න ඕනේ. ජේසුස් වහන්සේ වැඩ කරද්දී සමහර අය ජේසුස් වහන්සේට ඇවිල්ලා චෝදනා කරා. බොරු චෝදනාවක්. උන්වහන්සේ වැඩ කරන්නේ වෙන ආත්මයකින් කියලා. එතකොට අපිත් මේ පොළවේ සිද්ධ වෙද්දී සමහර සිදුවීම් ගැන ඔබ අවබෝධ කරගන්න ඕනේ. මෙතන ක්‍රියාත්මක වෙන ආත්මය කුමක්ද? මොන ආත්මෙන්ද මේක වැඩ කරන්නේ? මේක වෛරස් එකක්. මේ වෛරස් එක පිටිපස්සේ මිනිමැරීමක් තිබෙනවා. අපි කියවන්ට යනවා යෝහන් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 44 වෙනි වචන. සාතන්ගේ මිනිමැරීම අපි බලමු.
නුඹලාගේ පියෝ යක්ෂයාගේ නුඹලාගේ පියාගේ තෘෂ්ණාවල් ඉෂ්ට කරන්න කැමතිය. ඔව් පටන් ගැනීමේ සිට මිනි මරන්නෙක්. හalleluya. මේ වෛරස් එකෙන් සිද්ධ වෙන්නේ මිනි මනුෂ්‍යයන්ව මරණයටපත් කිරීමක්. එහෙනම් ඔබ හඳුනාගත යුතුයි මේ වෛරස් එක පිටිපස්සේ තිබෙන ආත්මය මොකද්ද? සාතන්ගේ ආත්මය. මොනවාද වෙන්නේ? මිනි මරනවා. මනුෂ්‍යයන්ව මරනවා. මනුෂ්‍යයන්ට බය ඇති කරලා තිබෙනවා. අපි දන්නවා බොහෝ මනුෂ්‍යයන්ව මරණයට අත්හැරලා දාලා තිබෙනවා දැන්. බොහෝ රටවල් වල. උන්ට ප්‍රතිකාර කරන්නේ නැහැ. උන් වයසට ගිහිල්ලා නිසා උන් අත්හැරලා දාලා තිබෙනවා මරණය සඳහා. මේ කාගේ ආත්මයද? කවුද මේ තුල ක්‍රියා කරන්නේ? සාතන්. මේ වෛරස් එක පිටිපස්සේ යක්ෂයා ක්‍රියාත්මක වෙනව බව අවබෝධ කරගන්න. මොකද දෙවියන් වහන්සේ මිනි මරන්නෙක් නෙවෙයි. දෙවියන් වහන්සේ සභාව වසන්නෙක් නෙවෙයි. දෙවියන් වහන්සේ සුභාරංචි තහනම් කරන්නෙක් නෙවෙයි. මොකද දෙවියන් වහන්සේගේ පුත්‍රයා මේ පොළවට වෙලා දෙවියන් වහන්සේගේ චරිතය උන්වහන්සේ ලිදරව් කළා ජේසුස් වහන්සේ තුලින්. ජේසුස් වහන්සේ මරණයටපත් වෙලා මලොන්ගෙන් නැගිටලා කිව්වේ සුභාරංචි කියන්නේ ගෝලයන් කරන්න සභාවල් පිහිටවන්න උන්වහන්සේ අපිට අවසර දී තිබෙනවා. එහෙම කිව්වොත් අනන් මහන්සේ සභාව වාන්නේ නෑ. මේ වෙනකොට මේ ලංකා දේශයේ පමණක් නෙවෙයි බෝ රටවල් වල සභාව නතර කරලා. එයි එතකොට ඒකට කාරණාව දෙවියන් වහන්සේ නෙමෙයි සාතන් මෙතන පැහැදිලිව කියනවා නේද? ඒකයි මම ඔබට පළමුව කිව්වේ රවට්ටන්ට ඉඩ දෙන්න එපා ඔබ කිසි කෙනෙකුට. හalleluya. එතකොට සභාව මේ වෙනකොට මේ ආත්මය හඳුන ගන්න ඕනේ. මේ ආත්මය තුල ක්‍රියාත්මක වෙන ක්‍රියාදාමයන් තුලින් අපිට හඳුන ගන්න පුළුවන් මේ ආත්මය මොන වගේද කියලා. ගහේ පළ වලින් ගහගෙන දැනගන්න පුළුවන් වගේ මේ ආත්මය තුල ක්‍රියාත්මක වෙන ක්‍රියාදාමයන් තුලින් අපිට දැනගන්න පුළුවන් මේ ආත්මය මොන වගේද කියලා. සභාව අවදිව සිටිය යුතු කාලයක්. මම නැවතත් ඔබට කියනවා සභාව අවදිව තමන්ගේ ආධිපත්‍ය හැසිරුන් නැත්නම් සභාව කාලේ වකවානුව වෙන්න ඉස්සෙල්ලා සභාවට සිද්ධ වෙයි සතුරාගේ ගොදුරක් වෙන්න. මට හදවතට තිබෙන එකම කාරණාවක් සභාව කවමදාක්වත් දෙවියන් වහන්සේ පව්කාරයන්ගේ අතට පාවා දෙන්නේ නැහැ මගේ මිත්‍රවරුනි. කවමදාක්වත් නැහැ. සභාව දෙවියන් වහන්සේ පාවා දෙන්නේ නැහැ පව්කාරයන්ගේ අතට. ඉතින් සභාව රජකම් කළ යුතුයි. දෙවියන් වහන්සේ සභාවට දීලා තිබෙන ආධිපත්‍ය තුළ. හalleluya. ඉතින් සභාව අවදිව වැඩ කළ යුතුයි මේ කාලේ. ඉතින් මම ඔබට කාරණාවක් කියන්නම්. සමහර අය කියනවා දෙවියන් වහන්සේ මේක බලයි නේද? ඉතින් දෙවියන් වහන්සේ මේක බලනවා. දෙවියන් වහන්සේ මේක විසඳයි නේද කියලා කියනවා. මම ඔබට කියන්නම්. මේක විසඳීම දෙවියන් වහන්සේ අපේ අතට දී තිබෙනවා. ඇයි ඒ? දෙවියන් වහන්සේ ආරම්භයේ ඉඳලා අවසාන දක්වා විය යුතු දේ අපිට කියලා තිබෙනවා. ඒ කියලා තිබෙන දේ කරන්න ඕනේ අපි. සමහර අය කියනවා දෙවියන් වහන්සේ කිව්වා නම් දෙවියන් වහන්සේ කරයි. එහෙනම් ඔබ යාඥා කරන්න ඕනෙත් නැහැ. එහෙනම් ඔබ බයිබලේ කියවන්න ඕනෙත් නැහැ. එහෙනම් ඔබ සභාවකට යන්න ඕනෙත් නැහැ. එහෙනම් ඔබ নমස්කාර කරන්න ඕනෙත් නැහැ. එයි දෙවියන් වහන්සේ එක කිව්වේ ඒක යම කරයි. මගේ මිත්‍රවරුනි දෙවියන් වහන්සේ යමක් කිරීම සඳහා අපිට කිව්වා නම් ඒක කරන්න ඕනේ අපි. උන්වහන්සේ කිව්වේ මොනවාද? පාතාලේ දොරටුවට බෑ පාලනය කරන්න. සභාව පරාජය කරන්න. මම සභාවට ආධිපත්‍ය දෙන. එහෙනම් ඒ ආධිපත්‍ය හැසිරෙන්න ඕනේ අපි. ඒක දෙවියන් වහන්සේ මම නැත්නම් ජේසුස් වහන්සේ අපිට කිව්වට පස්සේ අපි ආයි ජේසුස් වහන්සේටම බෝලේ පාස් කරලා හරියන්නේ නැහැ. එම බෝල පාස් කරන්නේ කම්මැලි මිනිසයන්. වචනේ ක්‍රියාත්මක කරවන්න දන්නේ නැති මිනිසයන්. දේව වචනේ හැසිරෙන්න දන්නේ නැති මිනිසයන්. ආධිපත්‍ය හැසිරෙන්න දන්නේ නැති මිනිසයන්. යාඥාවල් වලින් වෙනස්කම් ඇති කරන්න දන්නේ නැති මිනිසයන් තමයි එහෙම දෙවියන්වහන්සේට බෝලේ දාලා පැත්තකට වෙලා ඉන්නේ. හalleluya. රිබෝසකත. මම විශ්වාස කරන දෙයක්. ඔබ එහෙම පුද්ගලෙක් නොවන බව. හalleluya. හalleluya. අපි කියවන්ට යන සුද්ධ බයිබලේ ක්‍රියාපොතේ 12 වෙනි පරිච්ඡේදයට අපි යනවා. 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වචනයට අපි යනවා. හalleluya. රිබෝෂකලා මම සන්තලි බ්‍රොසේ මේරේ රිබෝෂයිත කාතා රම සයිඩ කන්තලබ ක්‍රියා 12:1 මම ඔබට මේක වෙනස්ලින් එක දවසක් කිව්වා. නමුත් මම ඒකේ හරියට පිළිව කාරණාවල් ටික ඔබට ගේන්න යනවා. සුද්ධ බයිබලයේ කියනවා ඒ කාලේ පමණදී හේරෝද් රජ සභාවේ සමහරුන්ට පීඩා කරන්නට අත දිගු කළේය. ඔහු යොහන්ගේ සහෝදරෝ යාකෝබ් කඩුවෙන් මැරුවේ. කවුද මේ කඩුවෙන් මැරුවේ? හේරෝද්. කාවද? යොහන්ගේ සහෝදරෝ යාකෝබ්. එවිට යුදෙවරුන් ප්‍රසන්න බව ඊට යුදෙවරුන් ප්‍රසන්න වූ බව දැක ඔහු පේත්‍රස්වත් ඇල්ලුවේ. ඒ කාලේ මොහොන් නුමුස් රොටි කන දවසක්. හalleluya. ඔහු අල්ලා හිරගෙයිද තබා පාස්කු මංගල්‍යයේ පසු සෙනග ඉදිරියට පිටතට ගෙනෙන්න සිතා. ඒ වායන් 4
දෙනෙකු බැගින් කණ්ඩායම් කාණ්ඩ 4කට ඔව් රැකවල් කරන්නට බාර දුන්නේ. පේත්‍රස් බාර දෙනවා 16 දෙනෙක් ඇතුළුව කණ්ඩායමකට රැකවල් කරන්න. දැන් ඔබ මතක තියාගන්න හේරොද් කවද මැරුවේ? යාකෝබ්. Thank you Jesus. කඩුවෙන් මැරුවා. හිස කපලා මරලා දැම්මා. ඊට පස්සේ පේත්‍රස්වත් අල්ල ගන්නවා. පේත්‍රස් වල්ලන්නේ ජේසුස් වහන්සේ ගැන ප්‍රකාශ කරනවා කියලා. යාකෝබ මැරුවේ ජේසුස් වහන්සේ ගැන ප්‍රකාශ කරනවා කියලා. ඒ රජෙන් කිව්වා ජේසුස් වහන්සේ ගැන කියන්න එපා කියලා. නමුත් මේගොල්ලන් ඒකට එකඟ වුණේ නැහැ. ඔවුන් කියන්න ගත්තා. ඊටකොට පේත්‍රස් වැල්ලුවා. යාකෝබ අල්ලලා මරලා දැම්මා. පේත්‍රස්ව අල්ලපු ගමන් එදා පේත්‍රස්ව මරන්න බැරුව ගියා. මොකද මොහොන් නුමුසුරු රොටි කන දවසක් නිසා පේත්‍රස්ව ඉරගෙදර දැම්මා. ඊට පස්සේ අපි පහ කියනවා. එබැවින් පේත්‍රස් හිරගේ රැකවල් කරන ලද්දේ. නමුත් සභාව ඔව් දෙසා දෙවියන් වහන්සේට උදක්ම යාඥා කළේ. තාමත් සුවිශේෂ. තාමත් වැදගත්. බලන්න. පේත්‍රස්ව ඇල්ලුවේ ඇයි? පේත්‍රස් එක බෝල ගහන්නද හේරොද් පේත්‍රස්ව ඉරගෙදර දැම්මේ? නෑ. පේත්‍රස්ට යාකෝබ්ට කරපු දේම කරන පිණිසයි පේත්‍රස් වැල්ලුවේ. යාකෝබ් මරලා දැම්ම කඩු මොහොතින් ඒ වගේම පනිෂ් එකක් පේත්‍රස්ට දෙන්න දෙවියන් වහන්සේගේ සෙනග සභාව විනාශ කරන්න හේරොද් නැගී සිටියා. නමුත් බයිබලයේ අපිට පැහැදිලිව කියනවා හේරොද් එම නැගිලා වැඩ කරද්දී පේත්‍රස් නවා කියලා හිරගේ දමලා තිබෙනවා කියලා සභාව දැනගත් විට සභාව උදක්ම යාඥා කළා. හලෙලූයා. මගේ මිත්‍රවරුනි මේ කොටස වැදගත් කොටස සභාව උදක්ම යාඥා කළා. මම ඔබට කතා කරලා කියන්නේ මේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය ස්ථාපිත වෙන මේ කාල වකවානුවේ ඊට ප්‍රතිවිරුද්ධව නැගිට තිබෙන මේ ආත්මය ගැන ඔබ අවබෝධ කරගෙන ඒකට ප්‍රතිවිරුද්ධව ඔබ යාඥා කරන්න, ඔබ කතා කරන්න, ඔබ ක්‍රියාත්මක කරන්න. ඒකට දෙවියන් වහන්සේට බෝලේ දදා ඉන්න එපා. ස්වාමිනේ ඔබ වහන්සේ බලා ගන්න කී ඉන්න එපා. මොකද මේ වෛරස් එක තුලින් මේ COVID-19 කියන මේ වෛරස් එක තුලින් COVID-19 කියන මේ වෛරස් එක තුල නපුරු ආත්මයක් ක්‍රියා කරනවා. ඒ ආත්මය සාතන්ගේ මුර්ගයාගේ ආත්මය. ඒ සතුරාගේ පාලනයන් මනුෂ්‍යයන් වෙතට ගේන්න උත්සාහ කරනවා. මනුෂ්‍යයන්ට ප්‍රති කරලා අපි ඒ වෙනුවෙන් යාඥා කළ යුතුයි. අපේ ආධිපත්‍ය අපි පාවිච්චි කළ යුතුයි. අපිට දීලා තිබෙන වචනය අපි පාවිච්චි කළ යුතුයි. අපේ ධනෙ සේවනයෙන් නැමිය යුතුයි. මම ඔබට නිශ්ශබ්දව සිටින්න එපා කියන්නේ. හරි මොනා කරන්නද? සභාව වහලා තියෙන දෙවියන් වහන්සේ ඔක්කොම දන්නවනේ නේද? ඒ නිසා දවසක් දෙවියන් වහන්සේ හැම දෙයකටම උත්තර දෙයි. දවසක් ඉක්මනින් එනවා සභාව අරින්න පුළුවන් වෙයි. බැරි වෙන්නේ නැහැ. අපේ හොඳටනේ කියන්නේ මේ එකතු වෙන්න එපා කියලා. ඔබ කොහමද මේ ආත්මයට වහල් වෙන්නේ? ඔබ වහල් වෙන්න එපා. මොකද මේ ආත්මය හඳුනගෙන ඔබ වැඩ කරන්න මේකට විරුද්ධව. Hallelujah. මොකද පේත්‍රස්ව ඇල්ලුවට පස්සේ හේරොද් ඒ රජවරුන් විසින් ඒ රජවරු තුල ක්‍රියාත්මක වුණේ මොන ආත්මයේද? සභාවට පීඩා කරන ආත්මය. සභාව ජේසුස් වහන්සේගේ නාමය ප්‍රකාශ කරන්න එපා කියලා කිව්ව ආත්මයක්. ඒ තමයි සාතන්ගේ ආත්ම. සාතන්ගේ ක්‍රියාදාමය. යක්ෂයාගේ ක්‍රියාදාමන යක්ෂාත්ම. මුලාදෑනිකමේ ආත්ම. මදාරින්ගේ ආත්ම. මේ අය තමයි රජවරුන් පොළඹවල කුපිත කරලා දෙවියන් වහන්සේට විරුද්ධව නැගිටින්න, දෙවියන් වහන්සේගේ සෙනඟට විරුද්ධව නැගිටින්න කරන්නේ. නමුත් බයිබලයේ කියනවා ඊට ඉහළින් සභාව යාඥා කරා රජවරුන්ගේ පාලනයන් පවා වෙනස් වෙන පිණිස ඒ යාඥාවල් බල සම්පන්න වුණා. හalleluya. මම තව දෙයකට යන්න යනවා. ඔබට දානියෙල්ගේ කාරණාවල් ගැන, දානියෙල්ගේ යම් ක්‍රියාවක් ගැන මම ඔබට කියන්න යනවා. අපි යාඥා කළ යුතුයි දිගටම. එහෙනම් අපේ අයිතිය අපිට ලැබෙනකන් අපි යාඥා කර යුතුයි. අපි පොරබැදිය යුතුයි. අපි ඒ ලබා ගත යුතුයි. ඔබ මේ මට ඒක කරන්න බෑ. මට එහෙම විශ්වාසයක් නැහැ. සභාව වහලා දාලා තිබුණම සතුටු වෙන්න බෑ මට. කොහොමද සතුටු වෙන්න පුළුවන්? කොහොමද මගේ මිත්‍රවරුනි සතුටු වෙන්න පුළුවන්? දෙවියන් වහන්සේට නමස්කාරය. මේ කාල වකවානුවේ අපි කරපු සේවා කොටස් කී දහක් මේ කාලෙදී අපිට දිනා ගන්න තිබුණාද? මේ ඔක්කොම නතර වෙලා තිබුණා. නමුත් දෙවියන් වහන්සේගේ සභාවට පීඩාවක් ඇති කරලා බාධාවක් කරලා ක්‍රියාත්මක වෙන්න ගත්තා. නමුත් දෙවියන් වහන්සේට ස්තුතියි. උන්වහන්සේ
වහන්සේ අන්ධකාරය තුලින් ආලෝකය හට ගන්නවන තැනන් වහන්සේ මේ කාලේ කිතුණුවන්ගේ ඇස් ඇරලා දෙවියන් වහන්සේ සතුරා කරන්න යන්නේ මොනවාද? ඌගේ රහස්ගත ඇතුලේ තිබුණ ප්ලෑන් එක. එහෙම නැත්නම් අලු උඩ තිබෙනවා යට ගින්දර තිබෙනවා. ගින්දර යට තිබෙනවා අලු උඩින් තිබෙනවා. සතුරා ඒක තියන් හිටියා. නමුත් මේ කාරණාවල් තුලින් ගින්දරක් යට තිබෙනවා කියන එක කිතුණුවන්ටත් සභාවටත් දෙවියන් වහන්සේ පෙන්වලා දුන්නා. නමුත් දුකට කාරණාව මොකද්ද? බොහෝ සභාවන් බොහෝ කිතුණුවන් මේ ගැන අවධානය දෙන්නේ නැතුව ඔවුන් මේ ගැන සතුටු වෙලා අප්පුඩි ගහනවා සභාව වහලා තිබෙන එකට. ඔබ සතුටු වෙන්න එපා කවදාවත් සභාව වහලා තිබෙන එකට. ඔබ සතුටු වෙන්න එපා කවදාවත් සුභාරංචිය ප්‍රකාශ කරන්න බෑ කියලා සාතන් තහනමක් ගෙනාවා. ඔබ සතුටු වෙන්න එපා. ඒ කියන්නේ ඔබ ප්‍රීති වෙන්න එපා. ඔබගේ අයිතිවාසිකමක් සතුර අරගෙන තිබෙන්නේ. ඔබ දන්නවද මගේ අයිතිවාසිකම සතුර මේ කාලේ අරගෙන තිබෙන්නේ. මම ඒකට විරුද්ධව පොරබදිනවා. මගේ අයිතිය මම ලබා ගන්න පිණිස. හalleluya. හalleluya. අපි කියවන්ට යනවා දානියෙල්ගේ පොත. 6 වෙනි පරිච්ඡේදයට අපි. දානියෙල් 6 වෙනි පරිච්ඡේදයේ දාරියුස් රජතුමා සහ දානියෙල් අතර සිදුවීමක් ගැන අපි කතා කරන්න යනවා. දානියෙල් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි වචනයේ සිට අපි කියවන්ට යනවා. මුළු රාජ්‍යයේ සිටීම පිණිස රාජ්‍ය කෙරෙහි දිසාධිපතීන් 120 දෙනෙක්ද රජුට ලාභ නොපැමිණෙන සමාවෙන රජුට අලාභ නොපැමිණෙන පිණිස ඒ දිසාධිපතින්ගෙන් ගණන් ගැනීමට ඔවුන් කෙරෙහි අමාත්‍යයන් 3 දෙනෙක්ද පත් කිරීමට දාරියුස් සතුටු විය. ඒ 3 දෙනාගෙන් දානියෙල් එක්කෙනෙක්ය. එකල මම දානියෙල් තුලේ උතුම් එකල මෙම දානියෙල් තුලේ උතුම් ආත්මයක් තිබුණු නිසා ඔහු අමාත්‍යයන්ටත් දිසාධිපතීන්ටත් වඩා උතුම් විය. එතම මුළු රාජ්‍ය කෙරෙහි ඔහු පත් කිරීමට සිටුවේය. දාරියුස් රජතුමා සිතුවා දානියෙල්ව මුළු රාජ්‍ය කෙරෙහි පත් කරන්න. තිබුණු නිසා එකල අමාත්‍යයෝද දිසාධිපතියෝද රාජ්‍ය ගැන දානියෙල්ට විරුද්ධව කාරණාවක් අල්ලා ගන්නට සෙව්වෝය. රජතුමා දානියෙල් ගැන ප්‍රසන්නව නිසා දානියෙල් තුල උතුම් ආත්මයක් තිබෙන බව ඒ දැනගත්ත නිසා දානියෙල් තුල තිබුණ ආත්මය රජතුමා සතුටු වුණා. රජතුමා දානියෙල්ට උසස් වීම දුන්නා. නමුත් ඒකට ඉරිසියා කරා රජවරු. රජවරු කියන්නේ අමාත්‍යවරු. සමාවෙන් අමාත්‍යවරු. ඉරිසියා කළා දානියෙල්ට විරුද්ධව කාරණාවක් හොයාගන්න උත්සාහ කරා. බයිබලයේ අපිට ඒක කියනවා. හalleluya. කාරණයක් අල්ලා ගන්නට සෙව්වෝයේ. නමුත් කාරණයක්වත් දෝෂයක්වත් අල්ලා ගන්නට වුන්ට නොහැකි විය. මක්නිසාද ඔහු විශ්වාසව සිටියේය. ඔහුගේ කිසි වරදක් දෝෂයක්වත් සම්ප නොවිය. එවිට ඒ මිනිස්සු ඒ දානියෙල්ගේ දෙවියන් වහන්සේගේ විවස්ථාව ගැන ඔහුට විරුද්ධව කාරණයක් අල්ලාගත්තොත් මිස නැත්නම් ඔහුට විරුද්ධව කාරණයක් අපට සම්ප නොවන්නේ යැයි කීවේ. මෙන්න දානියෙල් ගාව කිසි දෝෂයක් නොතිබුණු නිසා දානියෙල්ගෙන් දෝෂයක් හොයන්න දානියෙල්ගේ අඩුපාඩුවක් හොයන්න ඒ දිසාධිපතිවරු ප්ලෑන් කරනවා. දානියෙල් නමස්කාර කරන දෙවියන් වහන්සේගෙන්ම දානියෙල් නමස්කාර කරන දෙවියන් වහන්සේගෙන් අපි බලමු මොකද්ද මේ සිද්ධිය කියලා. දානියෙල් නමස්කාර කරන දෙවියන් වහන්සේගේ තුලින්ම වූ කාරණයක් හොයන්න. දෙවියන් වහන්සේගෙන් නෙමෙයි. දානියෙල් නමස්කාර කරන දෙවියන් වහන්සේගේ ඒ නමස්කාර කරන ඒ ආඥා කරන ඒ ක්‍රමවේදයන් තුලින් අපි බලමු. හalleluya. එකල ඒ අමාත්‍යයෝද දිසාධිපතියෝද රජ වෙතට රැස්ව ඔහුට කතා කොට දාරියුස් රජුරුව සදාකාලටම ජීවත් වේවා. රජුරුවනේ කවුරු නමුත් 30 දවසක් යනතුරු ඔබගෙන් මිස යම් දෙවි කෙනෙකුගෙන්වත් මිනිසෙකුගෙන්වත් කිසියම් අයදුමක් කළොත් ඔහු සිංහ ගුහාවේ දමනු ලැබේයයි කියා රජුට රාජ පනතක් පනවා ස්ථීර තහනමක් පිහිටවන්ට රාජ්‍යයේ සීළු අමාත්‍යයෝද අධිපතියෝද දිසාධිපතියෝද മന്ത്രിවරුද ආණ්ඩුකාරයෝද මන්ත්‍රණය කළෝය. මෙන්න ඒ දිසාධිපතිවරුන් අමාත්‍යවරුන් ඒ වගේම മന്ത്രിවරුන් මන්ත්‍රණයක් කරනවා, ප්ලෑන් එකක් කරනවා, සැලසුමක් කරනවා. දාරියුස් රජතුමාට වඳින්න නැති එහෙම නැත්නම් දාරියුස් රජතුමාගෙන් රජතුමා හැර වෙන කවුරු වෙන යම් කිසි නමස්කාරයක් යම් කෙනෙක් කළොත් ඒ අයව සිංහ ගුහාවට දමන්න ඕනේ කියලා පනතක් ගේන්න කියලා. ඉතින් අට කියනවා. ඉතින් රජුරුවනේ වෙනස් නොවන්නා වූ මේදවරුන්ගේද පරිස්වරුන්ගේද විවස්ථාව ප්‍රකාරයට තහනම්
තහනම වෙනසක් නොවි තිබෙන පිණිස ඒ ස්ථීර කොට පත්‍රයක් අත්සන් කළ මැනවයි කිව්වෝය. මෙන්න මේ මන්ත්‍රීවරු මේ අමාත්‍යවරු මේ දිසාධිපතිවරුන් රජතුමාව පොළඹව ගන්නවා. මේ ප්ලෑන් එක මොකද්ද? දානියෙල්ට විරුද්ධව. දෙවියන් වහන්සේට নমස්කාර කරන්න එපා කියලා තහනම දානියෙල්ට විරුද්ධව. පැහැදිලිව අවබෝධ කරගන්න. දානියෙල් දෙවියන් වහන්සේව নমස්කාර කරනවා. දෙවියන් වහන්සේව নমස්කාර කරන්න එපා. දාරියුස් රජතුමාව নমස්කාර කරන්න කියලා දානියෙල්ට විරුද්ධව කුමන්ත්‍රණයක් යනවා රාජමාලිගාවේ. අද ඕනතරම් මේ වගේ ස්වභාවයන් මේ ලෝකෙ තිබෙන්න පුළුවන් රාජ්‍යයන් තුල. ඉතින් දාරියුස් රජතුමා නමුත් අමාත්‍යවරු රජතුමා දානියෙල්ට කැමති නිසා දානියෙල්ව වැරදිකාරයෙක් කියලා ඔප්පු කරන්න උත්සාහ කරනවා රජතුමා ඉදිරිපිට. ඒ කියන්නේ ඒ අමාත්‍යවරු රජතුමාගේ ප්‍රසාදය දිනා ගන්න මෙවැනි දේවල් කරනවා. ඉතින් දානියෙල්ට විරුද්ධවම කියලා ඒගොල්ලන් ඒ අධිපතියන් රජතුමාට කියන්නේ නැහැ. මුළු සමාජෙටම මුළු රාජ්‍යයටම නීතියක් ලෙස පමුණවනවා. දාරියුස් රජතුමා හැර වෙන කවුරු හරි নমස්කාර කරොත් යම් ඉල්ලීමක් යාතිකාවක් කළොත් ඒ අයව සිංහ ගුවාවේ දානවා. ඒක ඉල්ලීමක් විතරක් නෙමෙයි වෙනස් නොවෙන්නා වූ රජතුමා අත්සන් කරොත් කොහොම වෙලාවකදීවත් ඒ අත්සන් පත්‍රය ඒ නීතිය වෙනස් වෙන්නේ නැහැ. දවස් 30ක් අත්සන් කරන්න කියලා රජතුමාට ඉල්ලීමක් කරනවා. ඉතින් රජතුමා ඒක යහපත් බව දැකලා රජතුමා අත්සන් කරනවා ඒ දිසාධිපති කියන ලෙස. 9 වෙනි වචනය. ඒ නිසා දාරියුස් රජ පත්‍රේසා නියමය අත්සන් කළේය. හලෙලූයා. ඒගොල්ලන් රජතුමා අත්සන් කරනවා മന്ത്രിවරුන් කියන විදියට. ඒ පත්‍රය අත්සන් කළ බව දානියෙල් දැනගත් විට තමාගේ ගෙදරට ගොස් තමාගේ උඩුමහලේ කවුළු යෙරුසලම දෙසට හැරී තෙබියදී තමා ඊට පළමුව කලාක් මෙන් දවසට 3 වතාවක් දණින් ඉඳ තමාගේ දෙවියන් වහන්සේ ඉදිරියේ යාඥා කොට ස්තුති කළේය. හලෙලූයා. ඔබට පේනවද මේ දේ? මේ පොළ එදා දාරියුස් රජතුමාගේ කාලෙදී දෙවියන් වහන්සේට নমස්කාර කරන්න එපා. කොයිම දෙවි කෙනෙකුටවත් নমස්කාර කරන්න එපා කියලා නීතියක් ගෙනාවා. දානියෙල්ටත් බලපෑවා. දානියෙල්ටත් ඒක නීතියක් වුණා. දානියෙල් රජමාලිගාවට ඔහුටත් ඒක නීතියක්. දෙවියන් වහන්සේට নমස්කාර කරන්න එපා කියලා. ඉතින් එසේ নমස්කාර කරන්න එපා කියද්දී ඒ පත්‍රය ඒ නීතිය අත්සන් කරා කියලා දානියෙල් දැනගත් විට හලෙලූයා. බයිබලයේ වාර්තා කරනවා දානියෙල් වෙනද කරන්නාක් මෙන් දෙවියන් වහන්සේට යාඥා කළා. ඌ දැනගත්ත ගමන් ඌ යාඥා කළා. මම විශ්වාස කරනවා දානියෙල්ගේ යාඥාවයි කාලේ දානියෙල් වෙනස් කළේ නැහැ. දානියෙල් ඒ රජතුමා කරපු නියෝගේ වැරදි නියෝගයක්. ඔව් ඒක තුල තිබෙන ආත්මයට විරුද්ධව ඌ ක්‍රියා කළා. ඌ දන්නවා එතන ආත්මයක් තිබෙන බව. මොකද දානියෙල් කියන අනාගත වක්තෘවරේ. පොද කරගන්න. අද දෙවියන් වහන්සේට নমස්කාර කිරීමට එපා කියන ස්වභාවයන් පැමිණෙන මේ ගේන ආත්මයන්ට විරුද්ධව අපි නොකඩවා යාඥා කළ යුතුයි. සභාව මේක අත්හරින්න නරකයි. මේ ආත්මික පොරබැදීම ඔබ අත්හරින්න එපා. ඔබ දිගින් දිගට නොකඩවා යාඥා කරන්න. හලෙලූයා. දානියෙල් යාඥා කළා. ඉතින් දානියෙල් යාඥා කරපු නිසා දානියෙල් යාඥා කරන කර മന്ത്രിවරු, ඇමතිවරු, දිසාධිපතිවරු දැකලා මොකද කළේ? දානියෙල් යාඥා කරන බව දාරියුස් රජතුමාට දැන්නුවා. දාරියුස් රජතුමනි ඔබතුමා අත්සන් කරපු නීති පද්ධතියක් තිබෙනවා. ඒ නීති පද්ධතිය දවස් 30ක් මේ රාජ්‍ය තුල වළංගුයි. නමුත් ඒ නීති පද්ධතිය හඩ කරපු මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයා තමයි දානියෙල්. ඒ මිනිස්සයා මාලිගා කෙනෙක් අපේ රාජ්‍ය ඇමතිවරයෙක්. ඔහු මෙන්න ඒ නීති මාලාව කඩ කළා. ඒ කඩ කරන හැම කෙනෙක්වම සිංහ ගුවාවේ දැමීමටයි ඔබගේ නීති පත්‍රය තිබෙන්නේ. ඉතින් බයිබලය අපිට වාර්තා කරනවා 14 වෙනි වචනේ රජ මේ වචනය ඇසූ කල ඉතා අමනාපවි. සිංහල බයිබලයේ තිබෙන අමනාපවි කියලා. ඉංග්‍රීසි බයිබලයේ පැහැදිලිව තිබෙනවා රජතුමා ශෝක වුණා. මොකද රජතුමාගේ ප්‍රසාදේ දානියෙල් ගැන තිබුණා. නමුත් රජතුමාට යමක් කරගන්න බෑ. රජතුමාගේ වටේ හිටපු සෑම മന്ത്രിවරයෙක්ම රජතුමාවත් පොළඹව ගත්තා දානියෙල්ට විරුද්ධව කුමන්ත්‍රණයක් කිරීමට. ඔබ මේ ගැන මොනවද හිතන්නේ?
රාජ්‍යයන් උනත් දෙවියන් වහන්සේගේ සභාවට විරුද්ධව නැගිටින්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ තමයි අපේ එකම පර්වතය. හalleluya. ඉතින් දානියෙල් රජතුමා කැමති වුණත් දානියෙල් බේරන්න බෑ. දානියෙල් සිංහගුවාවට දැම්මා. දානියෙල් සිංහගුවාවට දාලා බයිබලයේ කියන රජතුමාට නිස්කලංකයක් තිබුණා නිදාගත්තේ නැති බව. රජතුමාට කිසිම නිස්කලංකයක් තිබුණේ නැහැ. මොකද රජතුමා දානියෙල් ගැන ප්‍රසන්නයි. හalleluya. දානියෙල් තුල දානියෙල් විශ්වාසවන්ත මිනිසෙක් කියලා රජතුමා දන්නා. රජතුමා ප්‍රසන්නයි. හalleluya. ඊට පස්සේ බයිබලයේ අපිට වාර්තා කරන පැහැදිලි දේවල්. රජතුමා නිදාගත්තේ නැහැ, නිස්කලංක වුණේ නැහැ. රජතුමා ඊට පස්සේ සිංහගුවාව ගාවට. රජතුමා සිංහගුවාව ගාවට ඇවිල්ලා හalleluya. රජතුමා සිංහගුවාව ගාවට ඇවිල්ලා දානියෙල් කියලා කතා කරා. ඔබ දන්නවද මගේ දෙවියන් වහන්සේ කොයිතරම් මගේ දෙවියන් වහන්සේ කොයිතරම් විශ්වාසවන්තයිද කිව්වොත් දානියෙල්ව ඒ සිංහයාගේ කටින් මගේ දෙවියන් වහන්සේ ආරක්ෂා කළා. දානියෙල් සිංහයන්ගේ කටින් මගේ දෙවියන් වහන්සේ දානියෙල්ව ආරක්ෂා කරා සිංහයන්ගේ කටින්. දානියෙල් රජතුමා එසේ කතා කරද්දී දානියෙල් මොකද කරන්නේ? කතා කරලා කියනවා රජතුමනි ඔබ සැරදේවා, ඔබට සුබ සිද්ධ වේවා. දෙවියන් වහන්සේ ජීවමාන බව සැබෑ වශයෙන්ම ආම ජීවතුන් අතර සිටින. හalleluya. ඔබ මේ ගැන සලකන්න. සමහර මේ දේශය තුල මේ කොරෝනා වෛරස් එක නැමැති වෛරස් එක පිටිපස්සේ තිබෙන මේ ආත්මය සමහර රජවරුන් පවා පොළඹවනවා දෙවියන් වහන්සේගේ සභාවට විරුද්ධව සිට ගැනීම. සමහර മന്ത്രിවරුන් පොළඹවනවා. මේ ගැන ඔබ අවබෝධ කරගන්න. මොකද අපි දන්නවා බයිබලයේ අපිට වාර්තා කරනවා දාවිද්ව සාතන් පෙළඹෙව්වා. දාවිද් රජතුමාව සාතන් පෙළඹෙව්වා ඊශ්‍රායල් සෙනඟ ගණන් කිරීමට. හalleluya. ඊශ්‍රායල් සෙනඟ ගණන් කරන්න දාවිද්ව සාතන් පෙළඹෙව්වා. සමහර රජවරුන් අන්ධකාරය විසින් පොළඹවනවා. එතකොට ඒ රජවරුන් සහ ඒ රාජ්‍ය නිලධාරීන්ගෙන් පැමිණෙන නීතිය දෙවියන් වහන්සේගේ වචනයට එකඟ නැහැ. එතකොට අපි ඒකට විරුද්ධව සිටිනවා කියන්නේ අපි ඒකට විරුද්ධව යාඥා කරනවා. මොකද ඒ රජවරුන්ව, ඒ අමාත්‍යවරුන්ව, ඒ නිලධාරීන්ව දානියෙල්ගේ සිටුවීම තුළ ඒ රාජ්‍ය අධිපතීන්ව, ඒ දිසාධිපතිවරුන්ව, മന്ത്രിවරුන්ව පෙළඹෙව්වා සාතන් දෙවියන් වහන්සේට නමස්කාර කරන්න එපා කියලා නීතියක් ගේනවා. දානියෙල්ගේ කාලෙත් එහෙම සිද්ධ වුණා. දැනුත් මේ දේවල් සිද්ධ වෙනවා. රාජ්‍යවරුන් කියනවා, රජවරුන් කියනවා, නායකයන් කියනවා, අධිපතීන් කියනවා, සමාන සංවිධාන කියනවා දැන් මේ කොරෝනා වෛරස් එකත් සමග සභාව කරන්න බෑ. බොහෝ කටකතාවල් එනවා. බොහෝ මිනිස්සුන්ගේ හඬවල් පැමිණෙනවා. දැන් අවශ්‍යයි ඒක ගෝලීය ආර්ථික ක්‍රමයක්. දැන් අවශ්‍යයි ඒක පාලනයක්. ගෝලීය ඒකීය පාලනයක් අවශ්‍යයි. මිනිස්සුන් ඉල්ලනවා දැන්. ඇයි ඒ ආත්මය මිනිස්සුන් පොළඹවන. එතකොට සභාව නියඬ වෙලා ඉන්න අරකයි මේ කාලේ සභාව මේකට විරුද්ධව යුද්ධ කරන්න අවශ්‍යයි. සභාව තමන්ගේ අයිතිවාසිකම වෙනුවෙන් සටන් කරන්න අවශ්‍යයි. ඔබගේ අයිතිවාසිකම ඔබ පවුකාරන්ගේ අතට පාවා දෙන්න එපා. හalleluya. මේක ඉතාමත් වැරදි දෙයක් එමුණොත්. එතකොට දාවිද් රජතුමාව සාතන් පොළඹවනවා මිනිස්යන්ව ගණන් කරා. දෙවියන් වහන්සේට විරුද්ධ කාරණාවක් බයිබලයේ කියනවා. ඒක තුල වෙච්ච විපාකය මොකද්ද? මිනිස්යන් බොහොමයක් මරණයටපත් වුණා. අපි මේ ගැන අවබෝධ කරගත යුතුයි. අපි මේ ගැන සංවේදී වී යුතු සභාවක් ඇටියට. හalleluya. ඕ රාමශාය කලමාරියන්ද රාමශේ. ආය libro santa libro saika ramashila marianda lama sekiti ribiantarabashi ramasoki bontala. මම ඔබට මේ දේ කියලා වසන් කරන්න. මට ගොඩක් කාරණාවල් තිබුණත් මට මේ දේවල් ගේන්න අපහසුයි කාල වේලාව මදි නිසා. අද ගොඩක් පිටුණුවන් ගොඩක් සභාවන් දෙවියන් වහන්සේට කාරණාවල් පවරලා වුණ අතෝද ගන්න උත්සාහ කරනවා. නමුත් බයිබලයේ අපිට වාර්තා කරනවා දෙවියන් වහන්සේ වැඩ කරන්නේ අපි සමග. අපි නැතුව දෙවියන් වහන්සේ වැඩ කරන්නේ නැහැ. යෙරිකෝ පවුර කඩා බිඳ වටන්න දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනග ඉදිරිපිට කරන්න ඕන වුණා. ඊශ්‍රායල් සෙනගව ඒ ප්‍රදේශයෙන් අනිත් ප්‍රදේශයට ගෙනියන්න ඕන වුණා. ඊශ්‍රායල් සෙනගට අවශ්‍ය වුණා යෙරිකෝ පවුර ඒක අයින් කරගන්න ඕනේ කමක් තිබුණා. ඕන් දෙවියන් වහන්සේ කතා කරා. දෙවියන් වහන්සේ උන්ට ක්‍රමයක් දුන්නා කරන්න කියලා. ඒ ක්‍රමය ඕනේ අන්න එතන මතක තියාගන්න. ඒ දේ උන් කළා.
ඒ දේ උන් දෙවියන් වහන්සේ කිව්වේ නෑ. දෙවියන් වහන්සේ කිව්වා ඔයා එක කරද්දී යොෂුවට කිව්වා පළවෙනි දවසේ එක වතාවක්, දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ තුන් වතාවක්, මේ වගේ දින 7ක් ඔයා නිශ්ශබ්ද, දින 6ක් ඔයා නිශ්ශබ්දව යෙරිකෝ පවුර වටේ යන්න. 7 වෙනි දවසේ හොරණෑ පිමිමින් මහත් ഘോഷා කරමින් 7 වෙනි දවසේ යෙරිකෝ පවුර වටේ 7 වතාවක් යන්න. ඒ යන වෙලාවේදී යෙරිකෝ පවුර බයිබලයේ අපිට වාර්තා කරනවා බිඳ වැටුණා, කඩා වැටුණා. ඊශ්‍රායල් සෙනග ඒක කරන්නේ නැතුව දෙවියන් වහන්සේට ඒක පවර්ලා හිටියා නම් යෙරිකෝ පවුර තාමත් බිඳ වැටලා නැහැ. එහෙනම් මේ කාලේ මේ පීඩා, මේ විපත්ති, මේ හිරවීම, මේ ලොක්ඩවුන්, මේ හැම කාරණාවක්, හැම තොරතුරක් වෙනස් කිරීම, හැම තොරතුරක් පිටිපස්සෙම වෛරස් එකක් තිබෙනවා. ඒ වෛරස් එක පිටිපස්සේ ආත්මයක් ඉන්නවා. උදාහරණයක් මම ඔබට කිව්වොත් නිදහස්කමක් නැහැ. මාස් එකක් නැතුව පාර යන්න බෑ. සමහරලාට පොලිසියෙන් බඩේ. මාස් එකක් නැතුව පාර ගියොත් මිනිස්සු ඔරවනවා. අඩියක් මේ මීටරයක් දුරින් හිටියේ නැත්නම් අනිත් මිනිස්සු අපේ ළඟට එන්නේ නැතුව දුවනවා. රජේ නම් මිනිස්සෙක් ගාවට ගිහිල්ලා මෙන්න මේ වගේ දෙයක් තියෙනවා කියලා ළඟට ගිය ගමන් එයා මොකද කරන්නේ? ඈත් වෙලා ඉන්න කියලා එයා දුවනවා පස්සට. මීටරයක් දුරින් ඉන්න ඕනේ. මාස් එක දායි යන්න ඕනේ. අද සභාව කරන්න බෑ. අද පාසල් වහලා සමහර රැකියාවල් වල 115යි රැකියාවන් කරන්නේ ආයතනයන් වල. 85ක් ගෙදර මනුෂ්‍යයන්ට ව්‍යාපාරය නැහිමි වෙලා ඔවුන්ගේ කෝටි ගණන් මිලියන බිලියන ගණන් මුදල් වතුරට ගිහිල්ලා සමහර පවුල් අසමගි වෙලා සමහර මනුෂ්‍යයන් මේ කොරෝනා නෙමෙයි නිකන් ලෙඩව ඉඳලා මරණයටපත් වෙලා. ඇයි ඔවුන්ට වෙන ලෙඩ. නමුත් මේ ඒ අයට ප්‍රතිකර්ම කරන්න බෑ ඇඳිරි නීතිය. ඔවුන් මරණයටපත් වෙන ලෙඩවලින්. ඔවුන්ට බෙහෙත් නැහැ. දියවැඩියාවෙන් මරණයටපත් වුණා. ප්‍රෙෂර් එකෙන් මරණයටපත් වුණා. නමුත් ඒ අය සංගණනයක්ම සමහර විට දන්නේ සමහර විට කොරෝනා වෛරස් එක වෙනුවෙන් කියලා දාන්නත් පුළුවන්. නමුත් මේ හැම දෙයක්ම මේ මිනිස්සෙක්ට ලං වෙන්නේ නැහැ, කතා කරන්නේ නැහැ, ආදරණීය හඬක් නැහැ, ප්‍රීතියෙන් කතා කරන්නේ නැහැ. මම දැක්ක FB එකේ පෝස්ට් එකක් තියෙනවා. කොරෝනා වෛරස් එක අපිට අන්තිමට ගෙනත් දුන්නේ මිනිස්යන්ව අතේ දුරින් ඇසුරු කරන්න. මිනිස්සු අතේ දුරින් ඇසුරු කරන්න. මේ හැම දෙයක්ම එක දෙයක් නිසා, මේ වෛරස් එක නිසා. මේ වෛරස් එක නිසා මේවැනි බොහෝ ව්‍යසනයක් මේ පොළවට පැමිණ තිබෙනවා. මේ වෛරස් එක පිටිපස්සේ තිබෙන ආත්මය ඔබ හඳුනා ගන්න. ආත්මය හඳුනා ගන්න. මම ඔබට කිව්වා යක්ෂයා මිනි මරන්නේ. ඔව් මිනි මරනවා. පටන් ගෙනමින් සිට මිනි මරනවා. ඒ වගේම ඔව් පටන් ගෙනමින් සිට රවට්ටනවා. ඒ වගේම ඔව් පටන් ගෙනමින් සිට බොරු කියනවා. හalleluya. සමහර බොරු ප්‍රවෘත්ති බොහෝමයක් තිබෙනවා. මංගාව සමහර වාර්තාවල් තිබෙනවා. දැන් අපිට කිව්වා ගෙවල් ඇතුළට වෙලා ඉන්න කියලා. නමුත් නිව්යෝර්ක් නගරේ මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එහෙම නැත්නම් නිව්යෝර්ක් නගරේ മന്ത്രിවරුන් කතා කරලා කියනවා ඒ රටේ 65% කොරෝනා වලට මේ කොරෝනා ඇදිලා උන් ලෙඩ උනේ ගෙවල් වලට වෙලා ඉඳලා ලොක්ඩවුන් එක නිසා. මේ මෑත එක එක්කෙනා එක ප්‍රයෝජන. නමුත් මේ හැම දෙයක්ම නිවැරදි නෑ. මොකද බයිබලයේ කියනවා සතුරා පටන් ගැනීම සිට බොරු කරන්න. ඒ නිසා සභාව මේ ගැන අවධානය දී සභාවට හැකියාව තිබෙනවා. මම ඔබට කියලා තිබ්බා කාලයන් වකවානු වල විරුද්ධ ක්‍රිස්තුගේ හිසේසවීම නතර කරන්න පුළුවන්කම තිබෙන්නේ සභාවට විතරයි. මම ඔබට කියන්නේ මේ තිබෙන ආත්මයට විරුද්ධ එකඟත්වය ඔබ ප්‍රකාශ කරන්න එපා. මේ වෛරස් එක තුල තිබෙන පාලනයට ඔබ එකඟත්වය ප්‍රකාශ කරන්න එපා. ඔබ එකඟත්වය ප්‍රකාශ කරනවා කියන්නේ ඒ ආත්මයට ඔබ යටත් වෙනවා කියන එකයි. ඒකට ප්‍රතිවිරුද්ධව ඔබ හැම වෙලාවෙම යාඥා කරන්න, කතා කරන්න. ඒකට ප්‍රතිවිරුද්ධව ඔබ යාඥා කරන්න, කතා කරන්න. ඒකට ප්‍රතිවිරුද්ධව ඔබගේ හැසිරීම තියාගන්න. ඔබ සතුටු වෙන්න එපා සභාව වසා දැමීම ගැන. මම දන්නවා ඔබ සතුටු වෙන්නේ නැහැ. නමුත් ඔබ ඒකට එකඟ වෙන්නත් එපා. ඔබ කවදාවත් කියන්න එපා ඒක හොඳයි කියලා. නෑ ඒක හොඳ නෑ. මොකද ඒ ආත්මය. ඒක ආත්මය. ඒ ආත්මය හඳුනා ගන්න. හඳුනගෙන ඔබ ඇසිරෙන්න. මට තව කාරණාවල් ගොඩක් ගේන්න තිබෙනවා. දෙවියන් වහන්සේගේ සැලසුම් වියුල් කරනවා සාතන්. පටන් ගැනීම සිට ඒක කරලා තිබෙනවා. දෙවියන් වහන්සේ යෝජනා කරපු බොහෝ සැලසුම් ඔව් වියුල් කරා. දෙවියන් වහන්සේ කතා කරපු බොහෝ දෙනාගේ ජීවිතවල ආදම්ගේ දිහාව බැලුවොත් ආදම්ගේ ජීවිතය ගත්තොත් ආදම්ගේ ජීවිතය තුල දෙවියන් වහන්සේ සැලසුම් කරපු සැලසුම් සාතන් වියුල් කරා. මේ වගේ තමයි දෙවියන් වහන්සේ කාල සීමාව වෙලාව
ඒ ඍතුව ඒ යුගය නියම කළා. නමුත් ඒ යුගයේ වියුල් කරලා ඒ යුගයට ඉස්සෙල්ලා ඒ කාලයට පෙර ඌගේ ක්‍රියාදාමයන් දැනටමත් මේ පොළවට ගේන්න උත්සාහ කරනවා. මම මේක කියලා අවසන් කරන්නම්. ඔබ මේ වෙබ්සයිට් එක සර්ච් කරන්න. දැනටමත් මේ කොරෝනා වෛරස් එක තුලින් ID 2020 කියලා මයික්‍රොචිප් එකේ පාලන යුගයේ මයික්‍රොචිප් එකේ ක්‍රියාදාමයන් ව්‍යාපෘතියන් ආරම්භ කරලා ඉවරයි. මේ කොරෝනා වෛරස් එක හැදිච්ච හැම කෙනෙකුටම ඔවුන්ව පරීක්ෂා කරලා තිබෙනවා. ඔවුන් දැන් නිරෝගී ඔවුන් සුවයෙන් ඉන්නවා කියන එක තහවුරු කිරීම සඳහා මේ ID 2020 කියන්නේ ඩිජිටල් ID එකක් මනුෂ්‍යයන් වෙතට යොමු කරන්න බොහෝ ආයතන වියදම් කරලා මුදල් යොමු කරලා ඒක හොයාගෙන ඒක ඔවුන් මේ ලෝකෙට ඉදිරිපත් කරලා ඉවරයි. මේ වර්ෂය තුල 2020 බලන්න ඔබ හොයලා බලන්න වාර්තාවල් තිබෙනවා. ඒක ඉතාමත් සභාව කොහමද අපි නිහඬ වෙලා ඉන්න පුළුවන්? ID 2020 මුර්ගයාගේ ලකුණ කියලා ඕන් පැහැදිලිව කියන ඩිජිටල් ID එක. ඒක ඇවිල්ලා මයික්‍රොචිප් එක. ඒක V8 එකටත් වඩා පොඩි එකක්. ඒක දැන් අලුතෙන් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ මයික්‍රොචිප් එක ශරීරගත කරලා ඒක උඩින් ටැටෝස් එකක් ගන්නවා. කාටවත් පේන්නේ නැහැ. ඒක හැමෝටම පේන ටැටෝ එකක් විදිහට. ඔබ බලන්න මේ දේ. ID 2020 කියලා වෙබ්සයිට් එක සර්ච් කරලා බලන්න. දැනටමත් ඒක නිර්මාණය වෙලා තිබෙනවා. එතකොට ඒක ඒගොල්ලන් ගෙනාවේ මේ කොරෝනා එක මේ COVID-19 වෛරස් එකෙන් ගෙනාවේ. ඒකයි මම ඔබට කියන්නේ මේ දේවල්. ඇයි මම ඔබට මේ දේවල් කියන්නේ? මම ඔබට කියන්නේ මේ වෛරස් එක පිටිපස්සේ ආත්මයක් ඉන්නවා මෙතන සභාවේ වියෝල් කරන සභාව ඩැමේජ් කරන්න දෙවියන් වහන්සේගේ රාජ්‍ය බිඳවට්ටන්න යම්කිසි සලස්මක් තියෙනවා කියලා මම කොහොමද සාහිතික කරලා කියන්නේ? මේ වෛරස් එක තුලින් විරුද්ධ ක්‍රිස්තුගේ පාලනය වුන් ඉල්ලනවා දැනට. මම ඔබට ඒකට තොරතුරු දුන්නා. නමුත් මම ඔබට වීඩියෝ පට්ටා මේ වලට ඉදිරිපත් කරේ නැහැ. මොකද මේ කාල වකවානුවේ කර්ෆියු එමන් නැත්නම් අන්තිම නීතිය නිසා වැඩක් කරගන්න. ඔබ අවබෝධ කරගන්න මේ දේවල්. මට ඉදිරි ගොඩක් තොරතුරු ඔබ වෙතට ගේන්න ආසයි. ඔබ රැඳී සිටින්න මේ අපේ YouTube ජාලය ඔස්සේ සහ සභාව තුල ඔබ රැඳී සිටින්න මේ දේවල් ඔබට අපි ඉදිරිපත් කරනවා. සභාවේ අයට ඒ දේවල් අපි ගේනවා. සතුරා ආරම්භයේ සිට දෙවියන්වහන්සේගේ සැලසුම් වියවුල් කරන්නේ. ඔව් තාමත් ඒක කරමින් සිටිනවා. ජේසුස් වහන්සේගේ රහස් ඊමෙන් පසු විරුද්ධ ක්‍රිස්තුගේ පාලනය මේ පොළවට එන්න ඕනේ. නමුත් 2020 ID 2020 මොකද්ද මේ? ඇයි ඒක ගෝලීය ආර්ථික ක්‍රමයක් ඉල්ලන්නේ දැන්? කියන්නේ කොරෝනා වෛරස් එක තියලා. කොරෝනා වෛරස් එක ඉස්සරහට තියලා. මොකද මේ වෛරස් එකේ මිනිස්සු මරණ නිසා ඒක ඉදිරියට තිබ්බ ගමන් හැම කෙනෙක් මේකට කීකරු වෙනවා. ඇයි? මරණයට බයයි. දැන් වෛරස් එකේ මිනිස්සුන්ට ඇවිල්ලා තියෙන බය ලං වෙන්න බයයි, කතා කරන්න බයයි, කන්න බයයි, සල්ලි අල්ලන්න බයයි, අත දෙන්න බයයි. කරන්න ආයිබෝවන් කියලා අත දෙන්න එපා. ඇයි? බය. මේ වෛරස් එකේ මිනිසුන්ට බය ඇවිල්ලා තිබෙනවා. මේ බය නිසා මිනිස්යන්ට ඕනම පාලනයක් ඉදිරිපත් කරලා මිනිස්යන්ව නැඹුරු කරගන්න පුළුවන්, වහල් කරගන්න පුළුවන්. මේ දුකට කාරණය මොකද්ද? සභාවත් මේකට නැඹුරු වෙන්න සූදානම් දැනට. සභාවත් සූදානම් වෙලා තිබෙනවා. සභාවත් මේ පාලනයට නැඹුරු වෙන්න සූදානම් වෙලා තිබෙනවා. මේක දුකටම වෙන කාරණාවක්. ඔබ තේව වචනෙන් මේ වෛරස් එක බලන්න. ඔබ මේ වෛරස් එකේ සෙන්ටිමීටර් කොච්චරද, මේකේ බර කොච්චරද ඕව හොයන්න එපා. ඒක පිටිපස්සේ තියෙන ආත්මය හොයන්න. ඔබ දෙනස්ගේ වචනෙන් මේක විමසන්න. වචනේ කණ්ණාඩි දෙකෙන් විමසන්න. මේ වෛරස් එකේ තිබෙන පාලනයන් මේ පාලනයන් මේ ක්‍රියාදාමයන් හැම දෙයක්ම වචනෙන් ඔබ හොයලා බලන්න. මොකද ඔබ වචනේ දන්න කෙනෙක්. ලෝකේ මිනිස්සුන් කතා කරන දේ ඔබ කතා කරන්න එපා. ඒක වැරද්ද. ඉතින් මම අවසන් කරන්න සූදානම්. අද දවසේ මම ඔබට ආශිර්වාද කරනවා. මම ලබන සතිය ඔබට කියනවා සතුරා ආරම්භයේ සිට දෙවියන්වහන්සේගේ සැලසුම් වියවුල් කරන්න උත්සාහ කරපු කෙනෙක්. මේ වියවුල් කරන්න ගත්ත වෑයම් ගැන මම ඔබට කියනවා ලබන සතිය. ඔබ රැඳී සිටින අපිත් එක්ක හැම අවස්ථාවකදීම ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල මේ වචනේ දැනගත් ගන්නව පමණක් නොවේ. ඒක ක්‍රියා කරන්නෝද වෙන්නේ. ක්‍රියා කරන්නෝද වෙන්නේ. ඔබගේ ධනෙස් නමන්න දානියෙල් යාඥා කළා. සභාව උදක්ම යාඥා කළා. අපි දන්නවා බොහෝ රාජ්‍යයන් වල මිනිසයන් යාඥා කරා. නිනිවේ නගරේ මිනිසයන් යාඥා කළා. දේශේ විනාශය වෙනස් වුණා. අපේ දේශයේ විනාශය වෙනස් කරන්න පුළුවන් අපේ යාඥාවල් වලින්.
ඒ සාතන් සතුරා විසින් ගේන විනාශය නතර කරන්න පුළුවන් අපේ ආඥාවන්. සතුරාගේ හිසෙසවින් පාලනය කරන්න පුළුවන් අපේ ආඥාවන්. ඔය අන්‍ය භාෂාවේ ආඥා කරමු. අපි ගීතිකාවකුත් ඒ සමග අපි ගායනා. හalleluya. O rama shaila mandali bahase keteri bosha. Rigaste ke raikate libianda rama shira varianda laba saida kantaraba seke. Raga ස්වාමින්ගේ ගෘහයට අපි යමුදයි කියන විට ඒ ගීතිකාවෙන් අපි දෙවියන් වහන්සේ වසවන්තයන් අපි අන්‍ය භාෂාවෙන් පුංචි වෙලාවක් කතා කරමු. ඊට පස්සේ අපි ආඥා කරන්න යන ගායනා කරන්න යන Ligrabada sekete rebonta raga බොෂයිද බ්‍රන්ත ළම මේ ආත්මයට විරුද්ධව අපි හිට ගන්නවා. මේ ආත්මයට විරුද්ධව අපි හිට ගන්නවා. මේ විරුද්ධ ආත්මයට විරුද්ධව අපි ක්‍රියාත්මක වෙනවා. අපේ අයිතිය අපි නැවත ලබා ගන්නවා. අපේ සභාවේ අයිතිවාසිකම ලබා ගන්නවා. සභාවේ ආර්ථිකය අපි නැවත ලබා ගන්නවා. සභාවේ ආත්මවල ගැලවීම අපි නැවත ලබා ගන්නවා. සුභාරංචි දේවමයන් අපි නැවත ලබා ගන්නවා. අපි ප්‍රයාකන් සෛල අපි නැවත ලබා ගන්නවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් අපේ ශාඛා සභාවල් අපි නැවත ලබා ගන්නවා. අපේ ඇදහිලිවන්තයන් අපි නැවත ලබා ගන්නවා. Hallelujah. Raga saida kanta lama seki brunda. Ligra sete de de de. Ligra sete de de de. Hallelujah. Hallelujah. Oh Jesus. Hallelujah. Hallelujah. අපි ගායනා කරමු. Saikati la bush. Rusha tala masuke banjolo bushaida. Raga saida kan seki.
වහන්සේ මෙලෙස අපි එකතු කරපු නිසා සැබවින්ම අපි වාසනාවන්තයි ඔබ වහන්සේට අයිති නිසා මේ එළිදරව් අප වෙතට ගෙන ආපු නිසා මේ දැනගැන්මෙන් අපි වෙතට ගෙන ආපු නිසා මේ ඔබ වහන්සේ අපිට ඇසෙන්න සැලසුවේ අප තුලින් මේ දේශයට බලපෑමක් ඇති කරන පිණිස අප තුලින් මනුෂ්‍යයන්ගේ ජීවිත වෙනස්කමක් ඇති කරන පිණිස අප තුලින් මේ කාල වකවානුවේ සභාව ස්ථාපිත කරන පිණිස මේක සභාවේ යුගය සභාවේ ඍතුව प्यारणी सुबारंची ऋतु में आत्म दिना गेनी में ऋतु में आई में ऋतु कोल्ला कांट एक नतर करांट एक वालकांट किसी वाला पे में कर किसी महात्मे कर बैज जैसे स्वांस के नाम अभी नेवत लबा करना पे सभा नेवत लबा करना पे एक पासल अभी नेवत लबा करना पे प्रदेश अभी नेवत लबा करना पे प्रदेश तुमने साम खामी वातावरण प्यारणी मनुष्यन सतुरा के आयुधे बन पाएट वहाल मिला सिने ना पाए इवात पेवा मनुष्यन विवेचने इवात पेवा विनिश्चय इवात पेवा मैं वायरस से कहना थी बिना कटकथा बोरू कटकथा इवात पेवा जेसुस वांस के नाम में सभावाट मंग आशीर्वाद करो सभाव विवृत बिना बिना समय में कथा करना सभाव वहांस के मनमाली पियाने सभाव तुली मनुष्यन निदास बिना सुव बिना मनुष्यन की जीवित परिवर्तन बिना ए देवल मोहन में देश आशीर्वाद एमनी सा सभाव वासा दमीम एक श्रेष्ठ देयाक नेमे होंद देयाक नेमे एक देश आशीर्वाद नेवे सभाव देश आशीर्वाद सभाव देश समाधान सभाव देश महत् प्रातिहार सभाव देश उपहांस के ए आशीर्वाद प्रकाश करना आयतन इनिसा सभाव मम आशीर्वाद त्याने इदिरी काल අපි ඉක්මනින්ම සභාවක් ඇතුළේ මුණ ගැසෙන ඔබ වහන්සේ සුදී මේ දැන ගන්න නිසා අපි මේ ආත්මයට විරුද්ධව දිගින් දිගට මේ ඉන්නවා ඔබ වහන්සේව නමස්කාර කිරීමට බාධා කරන ආත්මය සුභාරංශයට බාධා කරන ආත්මය ඒ මුලාදෑනිකම් දුෂ්ටකමේ අධිපතිකමේ ආත්මවලට විරුද්ධව අපි සිට ගන්නවා සභාවල් ස්ථාපිත කිරීමට විරුද්ධව තිබෙන ආත්ම मनुष्यन के सुबारंची नेमति आलोके नोबेबेलेन पेनिस उनके सिद्ध नेमति आस अंत करला तिबिन आत्मवलट विरुद्ध जेसुस क्रिस्टुस वහන්සේ के नाम में අපි කතා කරනවා ඒ ආත්ම යේසුස් වහන්සේ के नाम में පිට වෙන පිණිස උන්ගේ ජීවිත ශුද්ධාත්මයේ වහන්සේගේ ආශිර්වාද වහන්සේ පියන්නේ තමන්ට සභාවට සහ අපට දුන්න වගකීම ඉෂ්ට කරන සෙනගක් වකට පත් වේවා ඒ වගකීම මග හරින ඒ වගකීම අතපසු කරන සෙනගක් නොවි තමන්ට දුන්න ඒ වගකීම සම්පූර්ණ කරලා මේ පොළවේ ඔබ වහන්සේගේ ඍතු ඔබ වහන්සේගේ කාල වකවානු නියම ලෙස ස්ථාපිත කරන සෙනගක් ලෙස අපි එක එක්කෙනා ඔබ වහන්සේ සන්නද්ධ කරන මග පෙන්වන අපිව පාවිච්චි කරන්න වෙන්නේ ආශිර්වාද මේ බලාගෙන අසාගෙන හැම දරුවෙක්ටම ආශිර්වාද මේ ලැබෙන ගෞරවය ඔබ වහන්සේට ජේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා ආමෙන් ආමෙන් එන අපි නැවතත් ඔබ වහම වෙනවා පියෝ දෙවියන්සේගේ ප්‍රේමය ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ කරුණාව ශුද්ධාත්මනාසන සහභාගීකම ජීව ඔබ තුල අප තුල සදාකාලයෙන් සදාකාලයට පවතී हालेलुया अभी मैं अंतर्जालය හරහා සාමූලික රැස්වීමක් ලෙස ඔබ නැවත මුණ ගැහෙනවා ඔබ රැඳී සිටින්න ඔබට මේ ගැන්වෙන් දිගින් දිගටම ලබා ගන්න පුළුවන් පාසු සුදේශ කියන YouTube channel එක හරහා God bless ඔබ අපි හමු වෙනවා ජෙසුස්